අපි 2020 ඕලෙල් පන්තියේ අපි ආංකිත ග්‍රාෆික පිළිබඳව අධ්‍යයනයක යෙදුණා. දැන් ඒකෙදී අපි ක්‍රියාකාරකම් කීපයක් පිළිබඳව ඒ ටූල්ස් වල හැසිරීම පිළිබඳව විමසා බැලුවා. දැන් අපිට ඊළඟට බලන්න තියෙන්නේ කුඩා දේවල් කීපයක්. රූපයක වෙන් කරගත් එක රූපයකදී ෆෙදර් එකක් විනිවිදභාවයක් ලබා දෙන්නේ කොහොමද? ඒ වගේම අපි ගත්තොත් opacity පාරන්දතාවයක් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් තව ස්තර පිළිබඳ අවබෝධිකුත් ලබා දීමත් ටූල් එකක් විදිහට අපිට තව කතා කරන්න තියෙන්නේ ඔයගලන්ට වැදගත්ම ටූල් කීපයක් විදිහට eraser tool එක සහ dodge tool එක වැනි tools පිළිබඳව පොඩි අදහසක් ලබා ගන්නයි. මුලින්ම බලමු අපි eraser tool එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. දැන් eraser එක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ යම් රූපයක කොටස් මැකීම සඳහා. එහෙම නැත්නම් ඔයගලගේ අදහසක් තියෙන්නේ වැරදි දෙයක් ඉවත් කරන්න eraser එක භාවිතා කරනවා කියන එක. නමුත් මේ Photoshop GIMP වගේ මෘදුකාංගවලදී අපි eraser එක භාවිතා කරන්නේ රූප අලංකාරණ ක්‍රියාවලියක් වෙනුවෙන්. අපි සාමාන්‍යයෙන් tool එකේ භාවිත කරන ක්‍රමවේදය ගත්තොත් අපි යම් රූප සටහනක් විවෘත කරගමු. right. අපි මේ රූප සටහන ගමු. දැන් මේ රූප සටහන මත අපි eraser tool එක. දැන් eraser එක තෝරගත්තම eraser එකට අදාළ brush වර්ග. එහෙම නැත්නම් eraser ක්‍රම කීපයක් තිබෙනවා. අර brush එක තෝරනවා වගේම තමයි. දැන් GIMP pad සටහනේ මේක පවතින්නේ මෙන්න මේ යටි තීරුව මත. දැන් මම මේකෙදි තෝරගන්නවා රළු බුරුසුවක් eraser එකක් විදිහට. eraser එකේ ප්‍රමාණය ඔයගලන්ට පේනවා. right. ඒතකොට මැකීමක් කරොත් මේ ස්තරය මැකිලා යනවා. ඒ වගේම මේ තැඹිලි පාට ගෑවෙනවා නෙමෙයි. දැන් අපි මේක ආරම්භයේදී අරන් තියන්නේ යටි වර්ණය තැඹිලි පාට වර්ණය නිසා. එතකොට මකනකොට එහෙම නැත්නම් හූරනකොට ඔබට ලැබෙන්නේ යටින් පෙනෙන වර්ණයයි. දැන් සමහරලාට අපි ඒක ආරම්භයේදී සුදු වර්ණය අරගෙන තිබුණොත් ඒක ආරම්භයේදී අපි වර්ණය සකස් කර ගන්න ඕනේ. එතකොට foreground color එක වෙන්නේ සුදු වර්ණය. එතකොට මැකීම අපි සිදු කරනකොට ඉස්මතු වෙන්නේ සුදු අලු. ඒ වගේම brush එකේ ක්‍රමවේදය එහෙම නැත්නම් ස්වභාවය අපි feather brush එකක් බොඳ වෙලා යනවා වගේ තියෙන brush එකක් තෝරගන්න පුළුවන්. brush උනාට දැන් මේකේ අපි eraser එකේ ක්‍රියාව. එතකොට මැකෙනකොට පොඩි feather එකක් අඩංගු වෙනවා. ඒකේ ප්‍රමාණය වාට ඕන විදිහට වැඩි දියුණු කරගන්න පුළුවන් මේ විදිහට. ඒතර සමහරලාට මකලා රූපයකට අලංකාරයක් ලබා දීමේ හැකියාවකුත් තිබෙනවා. හරි. පැහැදිලිද අදහස? ඔව්. ඒ වගේම දැන් අපි මොකක් හරි රූප එකතුවක් භාවිතා කරලා, ඒ කියන්නේ රූප කීපයක් භාවිතා කරලා යම් තනි රූපයක් අලුතෙන් නිර්මාණය කිරීමකදීත් ගොඩක් වෙලාවට බ්‍රෂ් එක උපයෝගී කරගෙන ඒ ස්තරවල අවශ්‍ය නැති කොටස් මකනවා, මැකීම සිදු කරනවා. දැන් අපි බලමු මෙන්න මේ වගේ ක්‍රියාවලියක් කරන්න. මම කලින් ගත්ත රූප සටහනම නැවත විවෘත කරගන්නම්. right. තවත් රූප සටහනක් අපි එකතු කරගමු. මම රූප සටහන් දෙකක් වගේ ගන්නවා. right. අපි එකට ගමු. පිට්ටනිය වෙනුවට අපි දාමු ඇලක් හරි ගඟක් හරි. right. දැන් මම බලාපොරොත්තු වෙනවා එක්කෝ මේ රූපය තුල චෛත්‍ය මතු කිරීම හරි එහෙම නැත්නම් මේකේ ග්‍රවුන්ඩ් එක තියෙන කලාපෙට අපි මේකේ තියෙන ඇල නිර්මාණය වෙන්න සකස් කිරීමක් සිදු කරන්න. ඒතර ඒ සඳහා අපි රූප දෙකක් හරි තුනක් හරි අපේ අදාළ නිර්මාණ ස්තරය මතට අපි ඉස්සල්ලා ගමු මේ රූප සටහන. ඒක දාගන්න. right. එතකොට ඒක අවශ්‍ය ප්‍රමාණයට ලොකු කරගමු. right. ඒ වගේම අපි මේ රූප සටහනෙන් මේකත් අපි එකතු කරගමු. right. එතකොට අපේ නිර්මාණයට භාවිතා කරපු අනිකුත් රූප ස්තර දෙක තිරේ අවශ්‍ය නැහැ.
අපි නිර්මාණ ස්තරයට අරගෙන තියෙන්නේ. right. අපි ගඟ පේන විදිහට අපි සමපාත කිරීමක් සිදු කරමු. right. හරි. දැන් එතකොට අපි ඉදිරියේ තියෙන ස්තරය මේකනේ තියෙන්නේ. ඒක අපි බ්‍රෂ් එක පාවිච්චි කරලා පිටිපස්සේ අවශ්‍ය රූප කොටස් ලැබෙන විදිහට අපි මේ රූප ස්තරය මැකීම කරමු බලන්න. right. ඒතර යම් අදහසකට අනුව නව රූප ස්තරයක් ඉස්මතු කරන්න පුළුවන්ද කියලා අපි බලමු. මේකත් එක බ්‍රෂ් එකේ සයිස් එක අපිට ඕන තැන්වලදී අඩු වැඩි කරලා හදා ගන්න. මේකත් එක ආකෘතියක් විදිහට අපිට සලකන්න පුළුවන්. right. එතකොට ඒක නව නිර්මාණයක් විදිහට පේන්න තියෙනවා. තවත් සමහරලාට රූපේ කොටස් ඉවත් කරන්න පුළුවන් හැකියාව මගින් සමහරලාට වෙනත් අදහසක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. දැන් අපි තවත් ඒ රූපේ තියෙන කොටස් ඉවත් කිරීමකට සූදානම් වුණොත් සමහරලාට මේ වගේ අරුතක් අරගෙන දෙන්නත් පුළුවන්. තව ගස් කොටස් ටික පේන විදිහට කඳු පන්තිය සම්පූර්ණයෙන් අයින් කරන ක්‍රමවේදයකට යන් අපි. right. දැන් ඔය තියෙන නිකන් පස් කන්දක් වගේ. right. right. බොහොම ප්‍රවේශමෙන් ඉරේසර් එකෙන් ඒවා මකලා. right. දැනට පේනවා මේකේ අලුත් රූප සටහනක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට බැලු බැල්මට අපි වැවක් ඉදිරිපිට සිට ඡායාරූපගත කරපු ආකාරයට තමයි ලැබෙන්නේ. එතකොට මේ බ්‍රෂ් එක අපිට ඕන විදිහට එහෙම නැත්නම් මේ ඉරේසර් එක අපිට රූප අලංකාර කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මෙතනදී අපි අධ්‍යයනය කරේ. පැහැදිලිද? right. ඊළඟට අපි බලමු ෆෙද ක්‍රියාකාරීත්වය පිළිබඳව. මොකද ෆෙද ක්‍රියාකාරීත්වය ඔයගලන්ට තියෙනවා අධ්‍යයනය කරන්න. ඒ ෆෙද ක්‍රියාකාරීත්වය මම මේ රූප සටහන ඉවත් කරගන්නම් නිර්මාණ පිටුව. yes no. නව පිටුවක් මම ගන්නවා new. නව පිටුව අපි 8යි 10 වගේ ප්‍රමාණය ටිකක් ගමු. හරි. හරි. ඊළඟට අපි ඒකෙදි ගමු මොකක් හරි මලක් වගේ එකක්. හරි. right. හරි. දැන් අපි මීට කලින් ඉගෙන ගත්ත සිලෙක්ෂන් ටූල් එහෙම නැත්නම් යම් රූපයේ කොටසක් ආවරණය කරන කොටස පිළිබඳව. එතකොට ඒකෙදි අපි රෙක්ටැන්ගල් ටූල් එක, ඕවල් ටූල් එක, ලැසෝ ටූල් එක, මැජික් ටූල් එක වගේ දේවල් පාවිච්චි කරනවා. දැන් මම මැජික් ටූල් ලැසෝ ටූල් එක පාවිච්චි කරන්නම්. ඒකෙන් අපිට කපලා ගන්න ඕන රූප ස්වභාවයේ යම් ඩිසයින් එකකට අනුව අපි මාර්ගය ඇඳ ගන්න පුළුවන්. right. දැන් අපි මේක නිර්මාණ පිටුවකට අරගෙන ගියොත් ඔබට පේනවා ෂාප් එහෙම නැත්නම් ඉතා තියුණු කැපුම් සහිත ක්‍රමවේදයක් තමයි ඔබට පේන්නේ. රූපේ පොඩ්ඩක් පොඩි කරගමු. right. එහෙම නැත්නම් අපි පළලින් වැඩි පිටුවක් තෝරගමු. right. width එක අපි 10ක් විතර වගේ 12ක් විතර වගේ දාමු. උස 6මාරක් විතර වගේ දාමු. පික්සල් රේට් එක 150ක් විතර වගේ පාවිච්චි කරමු. වර්ණ සංකලනය අපි 4 color පාවිච්චි කරමු. okay right. දැන් බලන්න ඒක අරගෙන හරි. දැන් පේනවා ඊටාම තියුණු දාර සහිත කැපීමක් තමයි තියෙන්නේ. දැන් අපි කොහොමද ෆෙදර් එකක් පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් ෆෙදර් එකක් කියන්නේ මොකක්ද? එතකොට සිලෙක්ට් කරපු රූප සටහන නිර්මාණ පිටුවට ගෙනියන්න පෙර අපිට පුළුවන්
එතකොට අපි ඒක ගෙනියන්න පෙර සිලෙක්ට් කියන ස්ථානයට ගෙනහිල්ලා අපිට පුළුවන් ෆෙදර් කියන එක තෝරගන්න. ඒතර රූප මායිමට අපිට පුළුවන් ෂේඩ් වෙන්න දෙන්න රූපය අභ්‍යන්තරයට එන්න. දැන් මේකේ තියෙන ෆෙදර් රේඩියස් එක 5ක්. එතකොට ෆෙදර් එක දැන් විභාගයේදී ඔයගලන්ට වැදගත් වෙන්නේ ෆෙදර් ආගේ අඩු කරපුවම මොකද වෙන්නේ වැඩි කරපුවම මොකද වෙන්නේ. දැන් අවම තියෙන්නේ බිඳුවනේ බිඳුව තියෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. අපි ෆෙදර් ආගේ සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි කිරීමක් කරමු 10ක් වගේ දාලා ඕකේ. රයිට්. දැන් මේ රූප සටහන තිරයට ගෙනියන්න. එතකොට ඔබට පේනවා ධාරය නිකන් ස්මජ් වෙලා වගේ එහෙම නැත්නම් බොඳ වෙලා වගේ පවතිනවා. එතකොට තවත් ඕනනම් අපිට ෆෙදර් ආගේ තව වැඩි කරලා බලන්න පුළුවන් select feather. එතකොට ෆෙදර් ආගේ අපි සැලකිය යුතු ප්‍රමාණය තව වැඩි කරමු 30ක් විතර වගේ. right. එතකොට අපි රූපේ නැවත පිටුවට අරන් බලමු. ඒ කියන්නේ අර ධාරයේ සිට ස්මජ් වෙලා එන ගතිය, ෂේඩ් වෙන ගතිය තවත් වැඩි වෙලා තියෙනවා. තවත් අපි සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කිරීමක් කරොත් 60ක් විතර වගේ. එතකොට රූපේ විනිවිදභාවය වැඩි වෙනවා. පේනවනේ ඔබට දැන් අර යට රූපේ පේනවා. ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන ස්තරය විනිවිදභාවයකින් යුක්ත වෙනවා කියන එකයි. right. එහෙනම් ෆෙදර් අගය ක්‍රමානුකූලව වැඩි කිරීමෙන් වෙන්නේ මොකක්ද? ධාරයේ සිට රූප අභ්‍යන්තරයට විනිවිදභාවය ක්‍රමානුකූලව වැඩි වෙනවා. හරිද? right. ඊළඟට අපි බැලුවොත් ඔයගලන්ට අධ්‍යයනය කරන්න තියෙනවා ඊළඟට මේ opacity කියන්නේ මොකක්ද? opacity කියන එකෙන් අපි අර්ථවත් වන්නේ පාරන්දතාවය. එතකොට ඒක තියෙන්නේ අපේ ස්තර කවුළුව තුල. එතකොට අපි යම් ස්තරයක් තෝරගත්තම ඒකේ opacity කියලා ඔයගලන්ට පෙන්눔 කරලා තියෙනවා. opacity ෆුට්සිටි නෙමෙයි opacity. හරි? පාරන්දතාවය ඒකේ 100ක් විදිහට තමයි තියෙන්නේ. ආන්දතාවය නැහැ කියන එකයි. උපරිම කියන්නේ පාරන්දතාවයක් නැහැ. ඒතකොට පාරන්දතාවය අඩු කරනකොට මොකද වෙන්නේ? බලන්න රූපේ. right. 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 අනික යන්තම් පසුතලේ පේන නොපෙනෙන තත්වෙන් වගේ තියෙන අර වෝටර් මාක් එකක් වගේ දෙයක් අපි cover page එකක එහෙම නැත්නම් අපි සහතික පත්‍රයක එහෙම නැත්නම් කිසියම් හෝ විශේෂිත නිර්මාණයකදී පසුතලයේ තියෙන පේන නොපෙනෙන තත්වෙන් පත් කිරීමට අපිට opacity එක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් opacity එක අවම කිරීමෙන් තමයි පාරන්දතාවය වැඩි වෙන්නේ. opacity එක වැඩි කිරීමෙන් පාරන්දතාවය අඩු වෙනවා. පැහැදිලිද? right. ඊළඟට අපිට තියෙනවා මේ dodge tool එක, blur tool එක, smudge tool එක සහ තව tools දෙකක් අපිට පවතිනවා මෙතන. හරි. right. අපි බලමු smudge tool එක. දැන් GIMP වැඩසටහන තුල smudge tool එකේ තියෙන්නේ මේ ඇඟිල්ලක අත පෙන්눔 කරන සලකුණක icon එකක්. ඒ වගේම Photoshop වලදී අපි smudge tool එකේ පවතින්නේ මෙන්න මේ වගේ ගිනිසුලුවක් වගේ අවස්ථාවක්. නමුත් කාර්යයන් දෙකම එක හා සමානයි. දැන් smudge tool එකෙන් අපි කරන්නේ හරියට නිකන් අපි දියසායන් වලින් අඳින ලද චිත්‍රයක්. ගොඩක් වෙලාවට ඒක වේලෙනකන් ඒක තෙත් බරිත ගතියක් තමයි පවතින්නේ. ඒ වගේම දැන් අපි හදිසියවත් වතුර එය මතට වැටුනොත් ඒ වගේම අත ගෑවුනොත් තින්ත එහෙම නැත්නම් එක එක වර්ණවල තියෙන තින්ත කවලන් වෙලා ස්මජ් වීමක් වෙනවා. එහෙම නැත්නම් බොඳ වීමක් වෙනවා. ඒ හා සමාන ක්‍රියාකාරීත්වයක් මේකෙදි කරන්න පුළුවන්. එතකොට
ෆොටෝෂොප් වලදී මෙවැනි දේවල් අපි පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් ජිම්ප් වැනි මෘදුකාංක වලදී මෙවැනි දේවල් පාවිච්චි කරන්නේ සමහරලාට රූප පසුබිම් අලංකාරය සඳහා. ඒ කියන්නේ රූපයෙන් වැඩක් නැහැ අපිට. ඒ රූපේ තියෙන වර්ණ සංයුතිය මිශ්‍ර කරලා භාවිතා කරනවා. අතට ඒක පසුතල අපි කියනවා බෑක්ඩ්‍රොප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම ගත්තොත් මේ වගේ එකත් වැඩ කරන්නේ ඉරේසර් එකක් විදිහට. right. එහෙම නැත්නම් බ්‍රෂ් එකක් විදිහට. දැන් මේක දැන් අපිට ඕනම රූපයක් මේ විදිහට විවෘත කරලා ස්මජ් ටූල් එක. දැන් මේකේ තියෙන ස්මජ් ටූල් එක ටිකක් කොස්සක් වගේ. ඔයගලගේ අනිත් ස්මජ් ටූල් එකේ තියෙන්නේ එහෙම නැත්නම් ජිම්ප් එකේ තියෙන්නේ මේ අත සලකුණ දාලා, ඒ කියන්නේ අතින් අතුල්ලන වගේ අදහසක් අර තින්ත උඩ. හරි. දැන් මේකනොත් ලස්සන බෑග්ග්‍රවුන්ඩ්ස් වගේ දේවල්, කියන්නේ බෑක්ඩ්‍රොප්ස් පසුතල වගේ දේවල් සැකස්ක්‍රීම් කරන්න පුළුවන්. එතකොට ඕනම රූප රාමුවක් මත මේක අපි ඩ්‍රැග් කරනකොට ඒකේ තියෙන තින්ත නිකන් වේලිලා නැති තියෙන අවස්ථාවක් වගේ කවලම් කරන්න පුළුවන්. ඒ වගේ මේක යම් අලංකාරයක් විදිහට නිර්මාණය කරනකොට තමන්ට ඕන විදිහට ඒවා කරකවන්න. හැබැයි මේ වැඩේ කරනකොට පරිගණකයේ ටිකක් ඉහළ වේග සීමාවක් තියෙන පරිගණකයක් විය යුතුයි. right. දැන් මේ ටික කවලම් කරලා දාන්න පුළුවන් පොඩ වෙලාවක. දැන් මේක නිකන් අර වර්ණ කිහිපයක් මිශ්‍රණය වෙච්ච අර බෑක්ඩ්‍රොප් එකක පෙනුමට සමානයි. හරි. දැන් ෆොටෝෂොප් මේ ක්‍රමයටම ඉගෙන ගන්නත් බෑ. එහෙම නැත්නම් අපේ ජිම් මේ විදිහටම ඉගෙන ගන්නත් බෑ. මේ අදහසක් ඔයගලන්ට දෙන්නේ මතක් වෙන්නේ විභාගෙදී ඒ ටූල්ස් වල ක්‍රියාකාරීත්වය. හරි. එතකොට මේ ග්‍රැෆික් ඩිසයිනින් කියන පැත්ත වෙනම අධ්‍යයනය කළ යුතු විෂය එකකයක් වෙනවා. හරි. පැහැදිලිද? right. ඊළඟට අපිට බලන්න තියෙන්නේ දැන් මේක යථා තත්ත්වයට නැවතපත් කරන්න අපිට ෆොටෝෂොප් වල නම් තියෙනවා මේ හිස්ටරි බ්‍රෂ් කියන එක. එතකොට ඒකත් බ්‍රෂ් ක්‍රමයට පාවිච්චි වෙන්නේ. එතකොට අපි මේක කරනකොට ඒක මතු කරලා පෙන්වන්න පුළුවන් ඕනනම්. right. ඒකත් රූප අලංකාර ක්‍රියාවලියකට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. අර බෑග්ග්‍රවුන්ඩ් එක ස්මජ් කරලා අවශ්‍ය කොටස ස්මතු කරන්න පුළුවන්. හරි. ඊළඟට ඕගලන්ට වැදගත් ටූල් එකක් විදිහට අපි කතා කරන්න යන්නේ ඩොජ් ටූල් එක. මෙතන තියෙනවා ඩොජ් ටූල් එකයි බර්න් ටූල් එකයි. අපි බලමු අනිත් විෂයේදී එක සඳහන් වෙන ක්‍රමවේදය ඩොජ් ටූල් එක. දැන් මෙතන තියෙනවා ඩොජ් ටූල් එක. දැන් ඩොජ් ටූල් එක මගින් ග්‍රාෆිකයක් ආලෝකවත් කරන්න. ඒ කියන්නේ අදහස් කරන්නේ දැන් සමහර වෙලාවට අපි ෆොටෝ එකක් අපි ගත්තම ඒ ෆොටෝ එකේ සමහර වෙලාවට අඳුරු ස්ථාන මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ ලයිටිං එක නැහැ. එතකොට මේ අඳුරු ස්ථාන ආලෝකය වැටිලා තියෙන ආකාරයට පරිවර්තනය කරගන්න තමයි ගොඩක් වෙලාවට අපි ඩොජ් බර්න් කියන ටූල්ස් දෙක පාවිච්චි කරනවා. ඩොජ් ටූල් එකෙන් ආලෝකය වැඩි කරන්න පුළුවන්, බර්න් ටූල් එකෙන් ඒක අඩු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ටූල්ස් දෙකක් උතන තියෙනවා. ඒ දෙකෙන් අපි වෙන වෙන මේක බලමු. දැන් ඒ සඳහා අපි ගැළපෙන රූප සටහනක් අපි විවෘත කරගමු ඉස්සෙල්ලා. අපිට පේනවා දැන් මේකේ අපි දැන් මේ ෆොටෝ එකේ කිසිම ගැටලුවක් නැහැ. හොඳ රූප සටහනක්. දැන් ඒකේ අපිට පේනවා දැන් ෆොටෝ එක ගන්නකොට අඳුරු ස්ථාන තියෙනවා. ඒක ස්වභාවික තත්ත්වය. නමුත් ඒ යම් අඳුරු ස්ථානයක් නැවත ආලෝක තත්ත්වය වැඩි දියුණු කරන්න උමනා වුණාම අපි ඩොජ් ටූල් එක පාවිච්චි කරනවා. මේකත් බ්‍රෂ් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒකේ ප්‍රමාණය බ්‍රෂ් එකේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. right. එතකොට ඒ අඳුරු ස්ථාන මත ක්ලික් කරනකොට හෝ ඩ්‍රැග් කරනකොට ඔබට පේනවා ඒ අඳුරු ගතිය ඉවත් වෙනවා. එතකොට ඒක අපිට ඕන ඩ්‍රැග් කරගෙන යන්න පුළුවන් මේ විදිහට. එතකොට ආලෝකය වැටිලා තියෙනවා වගේ ගතියකට ඒක නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. right. හරි.
එතකොට ඒ ආලෝක මට්ටම අපිට වැඩි දියුණු කරන්න පුළුවන්. එතකොට රූපයට හානියක් වෙන්නේ හරියට නිකන් අවුව වැටිලා තිබුණා හා සමානව සැකසුම් කිරීමේ හැකියාව පවතිනවා. පැහැදිලිද? right. ඊළඟ ටූල් එක අපි ගත්තොත් burn ටූල් එක. burn ටූල් එකෙන් අපිට පුළුවන් අඳුර වැඩි කරන්න. දැන් සමහර ෆොටෝස් වර්ග තියෙනවා ඕනට වඩා ආලෝකමත් බව වැඩි. ඒ කියන්නේ හිරු එළිය වැඩි, ලයිටිං වැඩි. එතකොට අපිට ඒ හිරු එළිය අඩු කිරීම මගින් අර ෆොටෝ එකේ තියෙන එහෙම නැත්නම් ඒ පසුතලවල තියෙන નિયમિત වර්ණ හොඳින් ලබා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. එතකොට අපි පාවිච්චි කරනවා burn tool එක. ඒතර burn tool එක අපි ක්ලික් කරනකොට වෙන්නේ අඳුර වැඩි වෙනවා. ඒ කියන්නේ ආලෝක තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ එකක හොඳ ගුණාත්මක භාවය වැඩි කරන්නත් ඒක උපයෝගී කරගන්න පුළුවන් හැකියාව එනවා. ඒ කියන්නේ නියම කලර්ස් මතු කරගන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය තැන්වල ක්ලික් කිරීම හරි ඩ්‍රැග් කිරීම හරි සිදු කිරීම මගින් මේ හරිත ගතිය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතිනවා. මේකෙන් වෙන්නේ අර අනවශ්‍ය ආලෝක මට්ටම අවම කිරීමක්. එතකොට ඒක ෆොටෝ එකට හොඳ පෙනුමක්, හොඳ තත්වයක් ලබා දෙනවා. right. ඒ වගේම පරිසරයේ තියෙන අංග හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පැහැදිලිද? right. right. එතකොට ඔයගොල්ලන්ට tools වලින් ඉගෙන ගන්න තියෙන්නේ ওই වැදගත්ම tool set එක ওই ආංකිත ග්‍රාෆික වලදී ඔච්චරයි. එතකොට අපි මේකෙන් බලාපොරොත්තු උනේ විෂය ඉගැන්වීමම නෙමෙයි. මොකද මේ විෂය ඉගෙන ගන්න වෙනමම ප්‍රායෝගික පුහුණුවක් අවශ්‍යයි. නමුත් මේ කියලා දුන්නු ප්‍රමාණයත් ඔබට සමහරලාට අධ්‍යයනය කරන්න පහසු වෙන්න පුළුවන්. ඒ ගැන තැකීමක් කරන්න එපා. දැන් ඔයගලන්ට අඩු ප්‍රශ්න ප්‍රමාණයක් පමණයි එන්නේ. මේකේ තියරි කොටස විතරක් අර bit rate පිළිබඳ වර්ණ ප්‍රමාණය, වර්ණ සංකලනයන් ප්‍රමාණය, ප්‍රාථමික වර්ණ මොනවද, ද්විතීක වර්ණ මොනවද, තෘතීක වර්ණ හැදෙන්නේ කොහොමද කියන අනුපාතයන් ඒ වගේ පිළිබඳ දර්ශක ඒ වගේට අදාළ කියමන් පිළිබඳ විතරක් මතක තබා ගැනීම වැදගත්. ඊට අමතරව මේකේ tools ක්‍රියාකාරීත්වය යම් තාක් දුරකට මතක තබා ගැනීම අවශ්‍යයි. මොකද හදිසියවත් tools කීපයක් දීලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට ඒකට ඉදිරිපත් වෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඊළඟට අපි මේ විෂයෙන් පසුව ඇතුල් වෙන්න තියෙන්නේ ද්විමාන සජීවීකරණය. ද්විමාන සජීවීකරණය මම තවත් වීඩියෝ එකකින් ඔබට ඉදිරිපත් කරන්නම්. ඒ කියන්නේ අපි යම් පණ නැති වස්තුන් වලට පණ තියෙන ආකාරයට යම් චලිතයක්, යම් ගමන් මගක්, යම් ක්‍රියාකාරීත්වයක් ඇති කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට මේ සජීවීකරණයන් තුල පවතිනවා ද්විමාන තත්වය. කියන්නේ උස පළල සහිත රූප සටහන්, ඒ වගේම ත්‍රිමාන සජීවීකරණය. දැන් ඔබලන්ගේ විෂය තුල ත්‍රිමාන සජීවීකරණය නැහැ. ඒ කියන්නේ දැන් ටීවී එකේ දකින ප්‍රසන්ටේෂන් එකක් මොකක් හරි වැඩසටහන ආරම්භයක තියෙන ගොඩක් වෙලාට ද්විමාන ත්‍රිමාන සජීවීකරණයන් වලින් මිශ්‍ර වෙච්ච ක්‍රමවේදයන්. ගොඩක් වෙලාට දැන් ওই ප්‍රවෘත්ති විකාශනයේ ආරම්භයේදී පෙන්눔 කරන ආරම්භක ඩෙමොන්ස්ට්‍රේෂන් එක, එහෙම නැත්නම් ආරම්භක තත්වයන් අන්න සජීවීකරණයන්. අපි ඒවට කියනවා 3D සජීවීකරණයන්. එතකොට එවැනි නිර්මාණයක අප දැනගන්න ඕන තාක්ෂණික පැති මොනවද කියන එක පිළිබඳව අපි ඊළඟ පාඩමෙන් අධ්‍යයනය කරමු. හරි. ඒ වගේම ටියුට් එක අරගෙන ගිහිල්ලා නැති කට්ටිය ගොඩක් වෙලාට හෙට හවස, ඒ කියන්නේ බදාදා හවස 4:30න් පස්සේ 6:30 ටියුට් එක අරගන්න. ටියුට් එක අරගන්න නැතුව දැන් 5 වෙනිදා ඉඳලා 5-6 ඉඳලා සෙමිනාර් එකේ වැඩ කටයුතු ඔයගලන්ට කරන්න අපහසු වෙනවා. හරිද? පැහැදිලිද? එහෙනම් අපි අද දවසට මෙතනින් නතර වෙනවා. ඔබ සැමට සුබ දවසක්.